समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ලංකා වාසී සදහැවතුන්ට පමණක් නෙවෙයි, සමස්ත ලෝකවාසී සදහැවතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකිවන පරිදි අද මේ ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කරන්නේ අනුරාධපුර තලාව කැකිරාව පාරේ පදිංචි ජී ප්‍රේමාවතී මහත්මිය තමයි අද මේ මහා පුණ්‍ය කර්මයට දායක වෙන්නේ. එතුමියගේ බලාපොරොත්තුව තමයි අද දිනට 74 වන ජන්මදිනයේ යෙදෙන ජී ප්‍රේමාවතී මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිර ජීවනයෙන් යුක්තව කටයුතු කරන්නට උතුම් තුනරුවනේ ආශිර්වාදය ලැබේවා. දළදා හාමුදුරුවන්ගේ පිහිට ජයශ්‍රී මහ බෝසමිඳුන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 1993 මැයි මාස 12 වන දින පරලෝසපත් වූ ජී රොබෝසිඤ්ඤෝ පියාණන්ට 2012 මැයි මාස 2 වන දින පරලෝසපත් වූ HR රම්මණිකේ මෑණියන්ට 2015 පෙබරවාරි 12 වෙනි දින පරලෝසපත් වූ ආදරණීය ස්වාමි පුරුෂයාට 2010 ජනවාරි මාස 10 වන දින පරලෝසපත් වූ BL නන්දාවතී නැන්දම්මා ඇතුළු මියගිය සංසාරගත ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේ. සසර දුක් කෙලවර වේවා. භවගාමී ගමන නිවනින්ම නිවේවා කියලා එතුමිය ප්‍රාර්ථනා කරනවා. තවත් අරමුණු තවත් පරමාර්ථ තියෙනවා. පින්මතුනි, අපි ඒවා ධර්මදේශනාව අවසානයේදී සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු. පින්වතුනි, ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින්
ලෝක සත්වයා විශේෂයි ඇති කරගත් පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ඔබට වටහා දෙන්න තමයි මා බලාපොරොත්තු වෙන්නේ. බණපදයක් අහන්නම ඕන ධර්මඥානීය දහම් දැනුම අවබෝධය වැඩි වෙන්න. අපි හිතුව මේ කියලා දෙන බණපදයේ මීට කලින් අහලා තියෙනවා. පින්නතුනි නැවත නැවතත් අහනවා නම් අර අඩලුහුඩු තැන් හරියනවා. සැකතැන් දුරු වෙනවා. වැරදි තැන් නිවැරදි වෙනවා. ගැඹුරු තැන් සරල වෙනවා. බලන්න පින්නතුනි කොච්චර දේවල් වෙනවද නැවත නැවතත් බණ අහන අඩු ගානේ පින්නතුනි බණක් දෙකක්වත් දවසකට අහන්න. මොකද ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලා ඔබ දහම් පොතපත කියවන එකත් හොඳයි. සූත්‍ර ත්‍රිපිටකයේ සූත්‍ර කියවන එකත් හොඳයි. නමුත් ධර්ම කතිකයන් වහන්සේ කෙනෙක් පින්නතුනි ධර්ම දේශනා කරන්නේ ධර්මයේ පිළිබඳව වටා පිටාවේ ගොඩාක් දැනීම ඇතුව. එතකොට උන්වහන්සේගේ බණක් අහන එක තමයි අර පොත් ගණනාවක් කියවනවට වඩා එක ධර්ම දේශනාවකින් ලැබෙන දැනුම අප්‍රමාණයි. ඒක නිසා බණ අහන්න පුරුද්දක් ඇති කරගන්න. අඩු ගානේ බණ දෙකක්වත් දවසකට අහන්න. හරිම වැදගත් පින්නතුනි. ඔබ මම කියන විදියට ඕක කළොත් ඔබට මාසයක් යනකොට ඔබේ දහම් දැනුම ඔබ කොච්චර ඉහළට යයිද කියලා ඔබටම හිතා ගන්න බැරි වෙයි. හැබැයි අහලා නිකන් දැනුම විතරක් ලබාගෙන බෑ. ඒව ප්‍රායෝගික ජීවිතයට එකතු කරගන්න ඕන. සමහරු බණ අහනවා නේ හොඳ බණ. එහෙම කියලා ඉතින් නැගිටලා යනවා. අර එක බණපදයක් ජීවිතයට ගන්න නැහැ. එහෙම වැඩක් නැහැ. එහෙම මේ සමාජයේ ඕනතරම් පඬිතුයෝ ඉන්නවා. ඒ පඬිතුයන්ගෙන් වැඩක් නැහැ. කතා කරන්න ගියොත් කේස් පැලෙන තර්කදායි. හැබැයි ප්‍රායෝගික ජීවිතේ කරන්නෙම කුහකකම්. කරන්නෙම අමනෝඥ වැඩ. කරන්නෙම අනුන්ට පද හදන එක. එහෙම නෑ. හැබැයි කතා කළොත් ධර්මය විශාරදය. ඒ වුණාට චරිතය බැලුවම ගන්න දෙයක් නැහැ. සමහරව ඉන්නවා පොය 12ටම සිල් ගන්න අය ඉන්නවා. ඇහුවොත් පන්සලේමයි. කතා කරන්නෙම බන. ඒ වුණාට පින්නතුනි ඔහුගේ ක්‍රියාකලාපයේ තුට්ටුවකට වැඩක් නැහැ. එහෙම අය ඕන තරම් ඉන්නවා. ඒ අය කපටියෝ මිස හොඳ බුද්ධිමත් අය නෙවෙයි. නිසා හොයන්නෙම අනුන්ගේ දේවල්. හදන්නෙම අනුන්ට පදයක්. කරන්නෙම කුහකකම්. ඇති කරගත්තොත් ඊර්ෂ්‍යාවක්මයි. ඒ අය වැඩක් නැහැ පින්නතුනි. ඔබ හිතන්න එක බණකින් මං එක බණ පදයක් මගේ ජීවිතයට ඇතුල් කරගන්නවා. අන්න එහෙම වුණොත් තමයි ඔබ දියුණු. අන්න එවැනි තත්ත්වයක් ගොඩනගා ගන්න තමයි පින්නතුනි අපි හැමතිස්සෙම බලන්න ඕන. එහෙම නැත්තම් නම් තේරුමක් නැහැ. වැඩක් නැහැ. දැනුම තිබුණයි කියලා වැඩක් නැහැ. අවශ්‍ය වෙන්නේ ඒ දැනුම ප්‍රායෝගික ජීවිතෙත් එක්ක ඉදිරියට යන එකයි. ඒකනේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සුණාත ධාරේත චරාත. සුණාත අහන්න ධාරේත ධාරණය කරගන්න මතක තියාගන්න ඒ අනුව හැසිරෙන්න. ධර්මානුකූලව හැසිරෙන්නේ නැත්නම් ඇති වැඩක් නැහැ බණ ඇහුවයි කියලා. ඒ නිසා අන්න එහෙම හිතන්න. සමහර අය ඉන්නෝනේ පින්නතුනේ ඒ අය බලනවා තමන්ගේ දැනුම පෙන්වන්න. කොහෙන් හරි අහපු දෙයක් ආනෝ හාමුදුරුවෝ දන්නවද කියලා බලන්න. එහෙම කොටසකුත් ඉන්නවා. ඒවට ඉතින් අනුකම්පා කරන්න ඕන මෝඩයෝ. ඒකයි. හාමුදුරුවෝ දන්නවද කියලා බලන්න තමයි ප්‍රශ්න අහන්නේ. ඒක ප්‍රශ්නෙට හැබැයි උත්තරය දැනගන්න නෙවෙයි.
ඒක හොඳටම දන්න ඔයා. දැනගෙන ඇවිල්ලා හාමුදුරුවෝ දන්නවද කියලා අපි දන්නවද කියලා බලන්න අහනවා අපි. මම නම් එහෙම ඒකට දැනගත්තොත් උත්තර දෙන්නේ. නමුත් පින්නතුනේ එහෙම පිරිසකුත් ඉන්නවා. ඒ නිසා බණපදයක් නැවත නැවත අහනකොට ඒ ලබාගත් දහම් දැනුම ස්ථාපිත වෙනවා. පින්නතුනේ අපේ හිත හැම වෙලාවෙම එක විදිහට තියෙන්නේ නැහැ. මම නිතර මතක් කරනවා. දැන් නිවන කියන්නේ හිත හදාගන්න වැඩපිළිවෙලක්නේ. ඒ නිසා එකම විදියට අපේ හිත තියෙන්නේ හරියට සුළඟට ලෙලදෙන කොඩියක් වාගේ හැමතිස්සෙම හෙලවෙනවා. ඒ නිසා මේ පින්නතුනි අපි මේ හිත හදන වැඩපිළිවෙලේ තමයි අපි ඉන්න ඕන. ඒකයි. හිත හදාගන්න. හිත හදාගත්තොත් තමයි අපි දිනමු. අපි ලාභ අලාභ යසායස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියන මේ අෂ්ට ලෝක ධර්මයට හැම වෙලාවෙම මුහුණ දෙනවා. හැම වෙලාවෙම මුහුණ දෙනකොට මොකද වෙන්නේ? පින්නතුනි අපිට වෙලාවක අපි මානසිකව වැටෙනවා. සමහරට කලකිරෙනවා. සමහර වෙලාවට උද්දාමයටපත් වෙන ආඩම්බර වෙන වෙලාවලුත් තියෙනවා. සතුටු වෙන වෙලාවලුත් තියෙනවා. හැබැයි ඒක තියෙන්නේ නැහැ. ආයිත් මනසින් කඩා වැටෙනවා. වික්ෂිප්ත වෙනවා. මනස නොසන්සුන් වෙනවා. අසහනයටපත් වෙනවා. මෙන්න මේ වගේ වෙලාවල් වලදී හිත හදාගන්න තියෙන එකම පිළිවෙල පින්නතුනි බණපදයක් පමණයි. පින්නතුනි සමහර ප්‍රශ්න අපිට බලපානවා. ඒ ප්‍රශ්න වලට සල්ලි වලින් උත්තර හොයන්න බෑ. දැනුගත්කම් වලින් ආචාර්ය මහාචාර්යකම් වලින් මේ ප්‍රශ්නෙට උත්තරය හොයන්න බෑ. මම දන්නවා අපි හොයාගෙන එන පින්නතුන් අතරේ ආචාර්යවරු මහාචාර්යවරු කතිකාචාර්යවරු වෛද්‍යවරු ඉංජිනේරුවරු ඕන තරම් ඉන්නවා. ඒ තමන්ගේ විශේෂ ක්ෂේත්‍රයේ දැනුම තියෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදාළ ප්‍රශ්නයට උත්තර හොයන්න බෑ. ඒකට ධර්මයම අවශ්‍යයි. ඒ නිසා දහම් දැනුම කියන එක මේකෙදි අත්‍යවශ්‍ය කාරණයක්. ඊළඟට අපිට දැන් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, පෙර භවයේ මතු භවයේ ගැන සැකතැන් ඇති වෙනවා. අන්නේ සැක ඇති වුණාම මේ සැක දුරු කරගන්නත් බණ අහන්න ඕන. සැකතැන් දුරු කරගන්න ධර්ම සාකච්ඡා පවත්වන්න ඕන. ඒකට ස්වාමීන් වහන්සේ කෙනෙක් නිතර සිල්වත් ගුණවත් ධර්මදර බහුශ්‍රත ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇසුරු කරන්න ඕන. සමීපව ආශ්‍රය කරන්න ඕන. ඒ සමීපව ඇසුරු කිරීමෙන් තමයි ඒ තැන හැදෙන්නේ. තමන්ට තමන්ගේ ගැටලු निराකරණය කරගැනීමේ වාසනාව ලැබෙන්නේ. අන්න ඒක හදා ගන්න ඕන පින්නතුනි. ඒක ධර්ම සාකච්ඡාවෙන් කරන්න ඕන පුළුවන් වැඩක්. ඊළඟට පින්නතුනි අපි දන්නවා කෙනෙක් තුළ මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙනවනේ. වැරදි අදහස්. ඒ මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් අත් මිදලා සම්‍යක් දෘෂ්ටියට පැමිණීමේ වාසනාව ලැබෙන්නේ බණපදයක. පින්නතුනි අපි කාගෙත් ජීවිත අංග සම්පූර්ණ නැහැනේ. මගෙත් ඔබේ ජීවිතවල වැරදි අඩුපාඩුකම් දුර්වලකම් ඕන තරම් තියෙනවා. අපි අංග සම්පූර්ණ වෙන්න නම් රහත් වෙන්න ඕනනේ. අපි තාම ඒ தත්ත්වයට ගිහිල්ලා නැහැ. ඒ නිසා ඕන තරම් අඩුපාඩු තියෙනවා. අන්නේ වැරදි අඩුපාඩුකම් දුර්වලකම් හදාගෙන මෙලොව වශයෙන් ජීවිතේ සාර්ථක කරගන්න. පරලෝ ආයති භවය සුගතිගාමි ප්‍රතිසන්දියක් ලබන්න අපට හැකියාව ලැබෙනවා ධර්මය අහනවන. මේ සියල්ලටම වඩා අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ මේ අනවරාග්‍ර සංසාරයේ සැරිසරන අපට පින්නතුනි සසර ගත දුක නිවා
උතුම් අමා මහ නිවනින් සැනසෙන්න බණපදයක් තමයි පිහිට වෙන්නේ. ඒ නිසා බණපදයක අවශ්‍යතාව කොච්චරද කියලා ඔබට දැනෙන්න ඕන. අද මේ දේශනාවෙන් ඉල්ලා තියෙනවා මේ ප්‍රේමාවතී මහත්මිය ඉල්ලලා තියෙනවා පංචස්කන්ධය හා පංච උපාදානස්කන්ධය අතර වෙනස හඳුන්වා දී අනිත්‍ය බව නිවන් මගට උපකාර වෙන හැටි කියලා දෙන්න කියලා. පින්නතුනි අපි මේ පිළිබඳව මීට පෙර ප්‍රඥා නාලිකාවේ දේශනා කළා මේ පංචස්කන්ධය නැත්නම් පංච උපාදානස්කන්ධය හා පංචස්කන්ධය අතර වෙනස මොකක්ද කියලා. පින්නතුනි අපි ඒක මුලින් විමසා සිටිමු පළමුව මේ ඉල්ලීම නිසා කෙටියෙන්. දැන් අපි පුද්ගලයා කියලා කියන්නේ කාටද? කොටස් පහක එකතුවකට. මොනවද කොටස් පහ? පංච උපාදානස්කන්ධ. මොනවද පංච උපාදානස්කන්ධ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ පහට තමයි කියන්නේ පංච උපාදානස්කන්ධ. රූපපති කියලා කියන්නේ වෙනස් වෙනවා කියන එකයි. එතකොට රූපයට රූපයක් කියන්නේ ඒක වෙනස් වෙන නිසා. වේදනාව කියන්නේ දැනෙනවා. මොනවද දැනෙන්නේ? සැප දැනෙනවා, දුක දැනෙනවා, අදුක්කම සුඛ මධ්‍යස්ථ බව දැනෙනවා. සංඥා කියන්නේ හඳුනා ගන්නවා. ඕනම දෙයක් හඳුනා ගන්නවා. මේක මොකද්ද? මේ වචනය මොකද්ද? මේ පුද්ගලයා කවුද? මේ දෙය මොකද්ද? මේ තැන මොකද්ද? මේවා හඳුනා ගන්නවා. සංඥා. සංකාර කියන්නේ පින්නතුනි චේතනාවලට සිතුවිලි පහළ වෙනවා. විඥාන කියන්නේ සිතට. දැන් මව් කුසක දරුවෙක් පිළිසිඳ ගන්නකොට කාරණා කීපයක් ඕනේ සම්පූර්ණ වෙන්න. මොනවද? මාතාච උතුනි හොති. මවගේ ඍතු වීම, මවගේ ඔසප් වීම අවශ්‍යයි. මව මාස්පතා ඒ නියම වෙලාවේදී ඔසප් වෙන්නේ නැත්නම් ඒ ගර්භාෂයේ මොකක් හරි දෝෂයක් තියෙනවා. ඒ ශරීරයේ මොකක් හරි දෝෂයක් තියෙනවා. එතකොට දරුවන් පිළිසිඳ ගැනීමට තියෙන අවස්ථාව අඩුයි. ඒ නිසා මාතාච උතුනි හොති මවගේ ඍතු වීම හිවත් ක්‍රමවත්ව ඔසප් චක්‍රයේ ක්‍රියාත්මක වීම අවශ්‍යයි. 2. මාතා පිතරෝච සම්නිපතිතා හොಂತಿ සරු කාලය තුල සංවාසයේ නිරත වීම අවශ්‍යයි. ඉතින් සමහර කාන්තාවන්ට දරුවන් නැහැ අපටත් ඇවිල්ලා දුක කියනවා. අපි ඒවට කියලා දෙනවා පිළිවෙත්. පිළිවෙත් කියලා කියන්නේ ධර්මානුකූල ඒවා. මේ මිත්‍යා දේවල් නෙවෙයි. ධර්මානුකූලව මේ පිරිය යුතු දේවල්. සමහර දරුවෝ ලැබුණත් ආයුෂ අඩුවේ ඉන්නවනේ. දැන් ඔන්න එක පවුලක වත් පොහොසත්කම් තියෙනවා. අම්මයි තාත්තයි තාම ධනවත්. පුතයි දුවයි හැදුනේ එංගලන්තේ. පුතයි දුවයි කියලා කියන්නේ පුතයි ඒ බැඳපු ලේලි. ඒ දෙන්නම එංගලන්තේ තමයි මේ සම්බන්ධය ඇති වෙලා ඉතින් ලංකාවට ඇවිල්ලා ලංකාවට එනකොට තාත්තා පුතාට ගෙයක් හදලා තිබ්බා. පුතා ඒ ගේ තමයි විවාහ වෙලා පදිංචියට ගියේ. පින්නතුනි ඊට පස්සේ මේගොල්ලන්ට ඕන තරම් සැප පහසුකම් දරුවෙක් පිළිසිඳ ගත්ත දවසේ ඉඳලාම වෛද්‍යවරු මුණ ගැහුණා. වෛද්‍යවරු දෙදෙනෙක්ගෙන් ප්‍රතිකාර ගත්තා. ප්‍රතිකාරය කියන්නේ උපදේශ, විටමින් වර්ග. නිතර පරීක්ෂා කිරීම. මොකද ඒ තරම් ඒගොල්ලන්ට සැප පහසුකම් තිබුණා.
දරුවා ලැබුණා. අරිම ලස්සන සනීප දරුවෙක්. දැන් ඉතින් දරුවා පණ වගේ රක බලා ගන්නවා. කිසිම ලෙඩක් අසනීපයක් මොකුත් නැහැ. නමුත් පින්නොසනි මාස 3 සම්පූර්ණ වෙනවත් එක්කම දරුවා මිය ගියා. ඒ මිනිසුන්ට කර කියා ගන්න දෙයක් නැහැ. දැන් අඬලා දුක් වෙලා. පස්සේ මම දන්න පිරිසක් නිසා මාව හොයාගෙන ආවා. ඇවිල්ලා කිව්වා මේ වගේ. ඊට පස්සේ මං 7 දවසේ ධර්ම දේශනාවට ගිහිල්ලා මම මේකේ කර්ම විපාකේ කිව්වා. මෙන්න මේකයි தත්ත්වය කියලා. ඒ නිසා මොකක් හරි අතීතයේ ඔබ එකතු වෙලා මේ වගේ බරපතල ප්‍රාණඝාත ආදී අකුසල් කරන්නේ නැති දරුවත් ඒකට සම්බන්ධ වෙන්නේ නැති දරුවත් නැති වුණා ඔබටත් ඒ දුක විඳින්න වුණා. ඊට පස්සේ ඔන්න කාලයක් මාස කිහිපයක් ගියා. ගිහිල්ලා මං කෝ ඉතින් එච්චර දුක් වෙලා වැඩක් නැහැ නේ. නැති වුණාට පස්සේ දරුවෙක් ඉතින් අපි කවුරුත් නැති වෙනවා. මියන්න ඕන පොඩි කාලේ කියලා වෙනසක් නැහැ. දහරාච මහන්තාච. දහරාච කියලා කියන්නේ පොඩි ළමයි. ඉතින් පොඩි ළමයිතුත් මැරෙනවා. මේක වළක්වන්න බෑ. ඊළඟට ඔන්න තව දරුවෙක් පිළිසිඳ ගත්තා. පිළිසිඳ අරගෙන අයිටත් වඩා සැලකිලිමත්ව දැන් මේ දරුවා පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා එළියට බහින්නේ නැහැ. වෛද්‍යවරු කියන විදියටම කටයුතු කරා. පළවෙනි දරුවා පිරිමි දරුවෙක්, දෙවෙනි දරුවා ගැහණු දරුවෙක්. දෙවෙනි දරුවා ලැබුණා. දැන් හරි බයෙන් ඉන්නේ. නමුත් දරුවා බිහි වුණා. හොඳට බිහිලා දැන් දරුවා හොඳට ඉන්නවා. පළවෙනි මාසේ දෙවෙනි මාසේ කියනවා තුන්වෙනි මාසේ සම්පූර්ණ වෙනකොටම ඒ දරුවත් මල. බලන්න පින්නතුනි වෙන කිසිම අඩුපාඩුවක් නැහැ. දැන් මේ දෙන්නට කරන්න දෙයක් නැහැ. අඬලා කලකිරිලා වෛද්‍යවරු කියනවා ඔය දෙන්නගේ කිසිම අඩුපාඩුවක් නැහැ. මේකට අපිට උත්තර හොයන්න බෑ. ඒක සාමින් වහන්සේ කෙනෙකුගෙන් අහන්න කියලා. ඇවිල්ලා ඉතින් මගේ ගාව අඬ වැටිලා ඇයි සාමීන් වහන්සේ මෙහෙම අපිට වෙන්නේ? මං කිව්වා ඔයගොල්ලෝගේ චර්යාව එංගලන්තේ ඉඳිද්දි මම දන්නේ නැහැ. ඔයගොල්ලෝ කෙලි ලොල් ජීවිතයක් ගත කරන්න ඇති. එනිසා ඒකදී අඩුපාඩුකම් වෙන්න ඇති. සංසාරෙත් අඩුපාඩුකම් ඇති. දරුවෙක් ලබන්නත් පින තියන්න ඕන. ලබන දරුවාට ආයුෂ තියෙන්නත් දරුවගෙත් පින තියෙන්න ඕන. ඔබෙත් පින තියෙන්න ඕන. වත්පොහසත් කම් වලින් සියල්ල තීරණය කරන්න බෑ. කර්මය විපාක දෙන එක වත්පොහසත්කමින් සල්ලි වලින් වළක්වන්න බෑ. අල්ලස් දීලා නවත්තන්න බෑ. ඒකයි ස්වභාවය. ඒ නිසා ඊට පස්සේ මේ දෙන්න තීරණය කළා අපි වැඩක් නැහැ. මේ විදිහට ඉඳලා අපිට දරුවෙක් හදන්න බෑ. අපි දෙන්න ඩිවෝස් වෙන්න. ගෙවල් වුණොත් කැමති වුණා. පස්සේ මට විස්තරය කියන්න මාත් එක්ක හිතවත් නිසා ආවා. ඇවිල්ලා මේ තරුණ ජෝඩුව මෙහෙම කිව්වා. ආම්දරනේ අපි තීරණය කරනවා අපි කතා කරලා තියෙන්නේ දැන්. අපි දෙන්නගේ කිසිම තරහක් නැහැ. අපි දෙන්න ඩිවෝස් වෙනවා. මොකද දරුවෙක් නැතුව අපිට වැඩක් නැහැ. අර පිරිමි අර ළමයා කියනවා අර මේ මහත්මයා ආම්දරනේ අපේ පවුලේ එකම දරුවා මං. දැන් අම්මා තාත්තා බලාපොරොත්තු වෙන දරුවෙක් හදලා මේ ඉදිරියට පරපුර ගෙනියන්න. ගෑනු ළමයෙක්ගේ පවුලේ ඉන්නවා 4-5 දෙනෙක්. ඉතින් මේකයි වෙලා තියෙන තත්ත්වය කියලා. පස්සේ මම කිව්වා බුද්ධ කාලෙත් ඔය වගේ සිද්ධි වෙලා තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඒවට විසඳුම් දීලා තියෙනවා. අපි මේ විසඳුමක් අරගෙන අපිත් ක්‍රියාත්මක කරලා බලමු. කලබල වෙන්න එපා. ඔය දෙන්න ආදරෙන් ඉන්න දෙන්නෙක් නේ ඩිවෝස් වෙන එක ලේසි නෑනේ. ඔය දැන් හැංගීමට මුල් තැන දීලා ඩිවෝස් වුණාට පස්සේ ඔයාලා කලකිරෙනවා. ජීවිතේ වෙන දෙන්නෙක් ඔයාලා විවාහ වුණොත් ඒ පෞල් ජීවිතේත් හරියන්නේ නැහැ. මොකද මෙතන එක එක්කෙනාගේ වැරදි නිසා ඩිවෝස් වෙනව නෙවෙයි.
ඒ නිසා කලබල වෙන්න එපා. මම ඔයාලට පිළිවෙතක් කියන්නම්. ඔයාලට පුරන්න පුළුවන්. අනේ ආන්දරේ ඕන එකක් කියන්න. දරුවෙක් වෙනුවෙන් අපි ඕන දෙයක් කරනවා. මම කිව්වා හැබැයි ඔන්න අද ඉඳලා ඔයාලා එකපාරට මෙතෙන්ට ආවේ නෑ. සෑහෙන කතා කරලා තමයි මෙතෙන්ට ගත්තේ. අද ඉඳලා ඔයාලා අවුරුද්දක් යනකම් දරුවෙක් හදන්න එපා. අවුරුද්දක් යනකම් ඔයාලා උත්සාහ කරන්න මෙන්න මේ පිළිවෙත් ටික පුරන්න. අවුරුද්දක් යනකම් මස් මාංශයෙන් වැළකෙන්න. අවුරුද්දක් යනකම් පන්සිල් සමාදන් වෙන්න ආයිත් එකක්වත් කඩන්න එපා. මම බලන් ඉන්නේ ඔයාලා පන්සිල් කඩනවද කියලා. ඒක ඔයාලා දෙන්න අවංකව කරන්න ඕන වැඩක්. හැම පොයටම ඔයාලා සිල් ගන්න ඕන. ඒ වගේම හැම සතියකම එක දවසක් යොදාගෙන බෝධි පූජාවක් කරන්න ඕන. මෙන්න මේ ටික කරන ගමන් පොඩි දරුවන්ට උදව් කරන්න, දරුවෝ ලැබෙන්න ඉන්න අයට කෑම බීම බෙහෙත් තේත් ලබා දෙන්න අවංක පුණ්‍ය චේතනාවෙන් මේ ටික කරන්න. මේ දෙන්න හරි සන්තෝෂ වුණා. ගෙදර ගියා දෙපාර්ශවයටම කිව්වා අම්මලා තාත්තලාත් කැමති වුණා. අවසානයේ අම්මලා තාත්තලාත් මස් මාළු වලින් මේ දෙන්නට දරුවෙක් ලබා දෙන්න අම්මලා තාත්තලා දෙපැත්තෙම මස් මාංශයෙන් වැළකුණා විතරක් නෙවෙයි. ඒ කවුරුත් පන්සිල් රකින්න පටන් ගත්තා. හැම පොයටම සිල් සමාදන් වුණා පවුල් දෙකේම අය. මටත් හරි සන්තෝෂයි. මම මහා පිනක් කරගත්ත කියලා මට ගොඩක් සතුට ඇති වුණා. මොකද මම යෝජනා කරපු නිසා තමයි මේ පවුල් දෙකම මේ තත්ත්වයට ආවේ. දැන් ඒගොල්ලෝ අවංක චේතනාවෙන් ඉස්සෙල්ල පටන් ගත්තේ පින්සලකා නෙවෙයි. ඒගොල්ලෝ පටන් ගත්තේ මේ දරුවට දරුවෙක් නැති නිසා. ඒ කියන්නේ දරුවෙක් ආයුෂ නැති නිසා කියලා ඒ පාර පවුල් දෙකේම මේ විදිහට කරන්න පටන් ගත්තා. අවුරුද්දක් කළා. පින්නතුනේ අවුරුද්දක් ඕක පුරනකොට අතෑරෙන්නේ මේ පුරුද්ද දිගට යනවා. හරියටම කළා. ආම්දරණේ අවුරුද්දක් වුණා මේ කියලා මට කිව්වා. මං කිව්වා හරි. දැන් වෛද්‍යවරු හම්බෙලා දැන් ඔයාලා දරුවෙක් පිළිසිඳ ගන්න උපදෙස් ලබා ගන්න කියලා. උපදෙස් ලබාගත්ත දරුවෙක් පිළිසිඳ ගත්තා. පිළිසිඳ ගත්ත දවසේ ඉඳලාම මම කිව්වා පන්සිල් රකින්න එක නතර කරන්න එපා. පොයට සිල් ගන්න එක නතර කරන්න එපා. බෝධි පූජා කරන එක නතර කරන්න එපා. ඊට අමතරව ඔයාලා මාසෙකට එක දවසක් ගෙදර පිරිතක් යොදා ගන්න. එළි වෙනකන් නෙවෙයි. ඒ පිරිතට මං සම්බන්ධ වෙන්නම්. අර දරුවා මාස 12ක් මේ මාස 10ක් ඒ කියන්නේ දස මාසයක් යනකම් හැමදාම පිරිත් කිව්වා. ඔන්න දරුවා දසමත් සම්පූර්ණ වුණාට පස්සේ දරුවා මේ ලෝකෙට බිහි වුණා. බිහි වුණයි කියලා පිරිත් කියන එක නතර වුණේ නැහැ. දැන් මම දිගටම පිරිත් කියන හැම මාසිකම පිරිත කියනවා. මොකද බුදුරජාණන් වහන්සේ එහෙම දේ කරපු නිසා එකකින් ආදර්ශයක් අරගෙන තමයි මම මේ කරන්නේ. හාස්කමකට නෙවෙයි. දහමේ හාස්කමකට. දිගට පිරිත් කිව්වා. මේගොල්ලෝ හරි බයින් ඉතින් පළවෙනි මාසේ ගෙවුණ දරුවා ලැබිලා දෙවෙනි මාසේ ගෙවුණා. තුන්වෙනි මාසේ කියනකොට මට කිව්වා හාඳුරන්නේ මේ මාස තුන්වෙනි මාසේ යන්නේ. මම කිව්වා බය වෙන්න එපා. ඔයාලා අවංකව පිළිවෙත පිරුවනම් මේ දරුවා මිය යන්නේ නැහැ. ආයුෂ තියෙන දරුවෙක් ඔයාලට ඇවිල්ලා තියෙනවා. බය වෙන්න එපා කියලා. මාස 3 ගෙවුණා. ගෙවුණ දවසේම ඊට පස්සේ තමයි ඇවිල්ලා කතා කළා හාඳුරන්නේ අපි දානයක් දෙන්න ඕන කියලා. ඒ පාර දානයක් දුන්නා. මං කෝ පුළුවන් තරම් පින් කරන්න. මාස 4 ගියා 5 ගියා 6 ගියා. පින්නතුනි දැන් අවුරුදු 10ක් 15ක් විතර වෙනවා දැන් දරුවට. බලන්න දැන් දරුවෝ ෂොක්කට ඉන්නවා. ඒ පුතෙක් මා කියන්නේ ඒකයි. දරුවෙක් ඒ කියන්නේ ආයුෂ නැති වෙන සමහර අයට දරුවෝ නැහැ. ඉතින් ඒවා තමන් පිළිවෙත් පුරන්න ඕන. දහමට අනුව ජීවිතය ගෙවන්න ඕන. මොකක් හරි සංසාරේ කරපු දෙයක් කර්මයක් තමයි විපාක දෙන්නේ.
කර්ම විපාකේ කාටවත් එහෙම වළක්වන්න බෑනේ පින්නතුනේ. මුගලන් හාමුදුරන්ට විපාක දුන්නම් බුදු හාමුදුරන්ට විපාක දුන්න නම් නේ ලෝසක මහරහතන් වහන්සේට විපාක දුන්නා අඟුලිමාල හාමුදුරන්ට විපාක දුන්න නම් අපි ගැන කතා කරන්න දෙයක් නෑනේ. නේ දාරුචීරිය මහරහතන් වහන්සේට විපාක දුන්න නම් අපිට කතා කරන්න දෙයක් නෑ. ඒ නිසා අපේ ජීවිතවලත් අපිට කර්ම විපාක එනවා. මේක තමයි ස්වභාවය. එතකොට අපි කියාගෙන ගියේ මේ පංච උපාදානස්කන්ධේ දැන් දරුවෙක් ඔන්න පිළිසිඳ ගන්නවා. දරුවෙක් පිළිසිඳ ගන්නකොට රූප වේදනා සංඥා සංකාර විඥාන මේ දෙක කොටස් දෙකකට බෙදෙනවා. මේ පහ කොටස් දෙකකට බෙදෙනවා. නාම රූප කියලා. නාම හතරක් තියෙනවා රූප එකයි තියෙන්නේ. නාම හතර තමයි වේදනා සංඥා සංකාර විඥාන. ඒක නාම කොටට වැටෙන්නේ නැමෙන සුළුයි වෙනස් වෙන සුළුයි කියන එක. රූප කියන්නේ රූප කොටට දානවා. ඒක රුප්පති ඒත් වෙනස් වෙනවයි කියන එකයි. රූපේ පේනවා අල්ලන්න පුළුවන් පාටක් තියෙනවා දකින්න පුළුවන් ස්පර්ශ කරන්න පුළුවන්. හැබැයි වේදනා සංඥා සංකාර විඥාන එහෙම දකින්න බෑ. පාටක් නැහැ. බරක් නැහැ. අල්ලන්න බෑ. ඒවා දැනෙන ඒවා. එතකොට මව සහ පියාගේ සංවාසයේ තුළින් ඇතිවන්නා වූ කලලය ඒක රූපයයි. අන්නේ රූපයට එකතු වෙනවා විඥානයක්. රූපයට විඥානය එකතු වෙන වහාම මේ විඥානයේ එකතු වීමත් එක්ක තමයි ගන්ධබ්බෝච පච්චුපට්ඨිතෝ හෝති. විඥානයේ එකතු වීමත් එක්ක පින්නතුනි එතන ඇති වෙනවා විඥානය නිසා තමයි වේදනාව දැනීම ඇති වෙන්නේ. සැප දුක අදුක්කම සුඛ ඇති වෙන්නේ වේදනාව. සංඥා විඥානය නිසා තමයි සංඥා හඳුනා ගැනීම ඇති වෙන්නේ. සංකාර විඥානය නිසා තමයි සිතුවිලි පහළ වීම සිද්ධ වෙන්නේ. එහෙනම් විඥානය රූපයට එකතු වන නිමේෂයේදීම වේදනා සංඥා සංකාර තුනත් සම්පූර්ණ වෙනවා. ඔන්න වෙන දේ. ඕක තමයි පංච උපාදානස්කන්ධය. ඇයි මේකට උපාදාන කියන වචනයක් ගන්න? පින්නතුනි මෙතන පංච උපාදානස්කන්ධය කියලා ගන්නේ උපාදාන කියලා ගන්නේ මෙය දැඩිව අල්ලාගෙන තියෙන නිසා. දැන් බලන්න රූපය දැන් මේ රූපය කාගේද කියලා ඇහුවොත් රූපය මගේ පැත්තටනේ මං ඇඟිල්ල දික් කරගන්නේ. ස්වභාවය ඒකයි. එතකොට රූපය තුල මම ඉන්නවයි කියලා මේ හිතන්නේ අපි. ඒතර එතන අල්ලා ගැනීමක් තියෙනවා. රූපය තුල මම ඉන්නවා, වේදනාව තුල මම ඉන්නවා, සංඥාව තුල මම ඉන්නවා. ඒ නිසා මේක තමයි අපේ ස්වභාවය වෙන්නේ. එහෙනම් පින්නතුනි මෙන්න මේ මමත්වය මුල් කරගත්ත අදහසටයි අපි කියන්නේ උපාදාන කියලා. දැඩිව අල්ලාගෙන තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් අපිට පහළ වෙනෝනේ සිතට සිතුවිලි. ඒ පහළ වෙන හැම සිතුවිල්ලකම තෘෂ්ණාව තියෙනවා. තණ්හාව තියෙනවා, ආශාව තියෙනවා. ඇසෙන් රූපයක් බලලා, කනෙන් ශබ්දයක් අහලා, නාසයෙන් ගඳ සුවඳ දැනගෙන, දිවෙන් රස බලලා, ශරීරයෙන් පහස ලබලා සිතේ ඇති කරගන්නා සිතුවිල්ල පින්නතුනි එතන තණ්හා දෘෂ්ටි සහිතයි. තණ්හාව තියෙනවා, මානය තියෙනවා, දෘෂ්ටිය තියෙනවා. ඒතර තණ්හාව සහිතයි. එහෙනම් අපි ඇති කරගන්න හැම සිතුවිල්ලකටම තණ්හාව මුල් නම් පින්නතුනි ඒ තණ්හා මූලික මනෝභාවය නිසාම මොකද වෙන්නේ? තණ්හා මූලික මනෝභාවය නිසාම අපට විපාකයක් ලැබෙනවා. එහෙනම් ඒකෙන් තේරුම් ගන්න අපට පහළ වන්නේ විපාක සිත්.
අපිට පහළ වෙන්නේ මොන සිද්ද? විපාක සිත්. අපට ඇතිවන සෑම චේතනාවකටම විපාකයක් තියෙනවා. ඇයි? තණ්හා මුසු චේතනා. ඒ නිසා ඒකට විපාකයක් තියෙනවා. ඒ විපාකයේ තියෙන්නේ අපි තුල තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් නිසා. දැන් රහත් වුණාම ඔන්න පංච උපාදානස්කන්ධය ඇලීම් ගැටීම් තියෙන තැනක් අල්ලාගෙන ඉන්නේ. දැඩිව අල්ලගෙන ඉන්නවා පංච උපාදානස්කන්ධය. උපාදාන කියන්නේ දැඩිව අල්ලගෙන ඉන්නවා. දැන් රහත් වෙනකොට මොකද වෙන්නේ? රහත් භාවයට පත් වෙනකොට පින්නතුනේ අපි අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ බලන්න මේ පහේ දැන් පුහුදුන් කෙනෙක් තමයි රහත් වෙන්නේ. රහත් වෙනකොට මොකද වුනේ? තණ්හාව දුරු කළා. රහත් වෙනකොට තණ්හාව දුරු කළා. එතකොට රහත් වෙනකොට තණ්හාව දුරු කළාම රහතන් වහන්සේ තුල ඇලීමක් ගැටීමක් ඇති වෙන්නේ නැහැ. ඒ సంతానගත කෙලෙස් දුරු කළානේ තියෙන්නේ. ඒ නිසා රහතන් වහන්සේට ඇති උනේ මොනවද? උන්වහන්සේටත් සිතුවිලි පහළ වෙනවා, සිත් ඇති වෙනවා. එතකොට අන්න ඒ ඇතිවන සිත් මොනවද? ඒවා ක්‍රියාසිත පමණයි. මේක හොඳට තේරුම් ගන්න ඕන පින්නතුනි. දැන් සෝවාන් වෙනවනේ. දැන් සෝවාන් වෙනකොට සසරට අපි බැඳලා තියෙන සංයෝජන 10ක් තියෙනවා. 10න් මුල් තුන නැති වෙනවා. සම්පූර්ණම නැති කරනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. දැන් සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයටනේ. එතකොට සක්කාය දිට්ඨිය මේ මගේ කියලා ඇලෙන ස්වභාවය නැති කරනවා. සක්කාය දිට්ඨිය නැති කරනවා. දැන් නැති කළ වහාම දැන් සමහරව ඔන්නතන වැරදි අවබෝධයක් ලබනවා. ඒ වැරදි අවබෝධය තමයි දැන් මමත්වයේ දුරු කළා නම් මොකටද කෑම කන්නේ? මොකටද ඇඳුම් අඳින්නේ? ඔන්න ඔහම අහනවා. සෝවාන් උනාට මතක තියාගන්න තාම දුක දැනෙනවා. දැන් ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙලා හිටියේ. බුදු හාමුදුරුවෝ පිරිනුවන් පෑ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ ඇඬුවද නැද්ද? ඇඬුවා. එහෙනම් සෝවාන් වෙලා. එහෙනම් මමත්වයේ සම්පූර්ණයෙන් නැති කරා නම් අඬන්න වැඩක් නැහැනේ. මමත්වයේ නැති කළාට තාම ඡායා මාත්‍රයක් තියෙනවා. දැන් විසාකාව 7 අවුරුදු වයසේදී තමයි සෝවාන් වුනේ. පෙර කුසල ශක්තිය බලපාන. ඒ වුණාට විසාකාව විවාහ වුණාද නැද්ද? විවාහ වුණා. එහෙනම් මමත්වේ නැත්තම් විවාහ වෙන්න වැඩක් නැහැනේ. ඒ නිසා පින්නතුනි මේක වරදවා තේරුම් ගන්න එපා. දැන් අපි සෝවාන් වෙන්න ඕනේ නිතර නිතර පන්සලට යනවා නම්, පොයට සිල් ගන්නවා නම්, භාවනාවකට යනවා නම් අපේ සමාජයේ මිනිස්සු බලාපොරොත්තු වෙනෝ එයත් රහත් වෙච්ච කෙනෙක් හැටියට. එතකොට ඔන්න කතා කළොත් හොඳ නෑ. අරයා සිලුත් ගන්නව. අර කතා කරන හැටි පේන්නේ නැද්ද? අරයා සිලුත් ගන්නව යන්නේ හරි වේගෙන් යන්නේ. එයා සිලුත් ගන්නව බලන්නකෝ මේ බිම බලාගෙන යන්නේ නෑ නේද? අන්න ඒ වගේ වැරදි ආකල්ප තියෙනවා. එතන නෙමෙයි ඒක තියෙනවා. දැන් රහතන් වහන්සේලා සංසාර පුරුදු හැටියට දුවපු ඇලවල් වලින් පැනපු රහතන් වහන්සේලා ඉන්නවා. එතන මිනිස්සු කලකිරෙනවා මේ රහත් වෙලාද කියලා නෑ. රහත් භාවය වෙන ඒක මානසිකව සිද්ධ කරන කෙලෙස් නැසීමක් එතන වෙන්නේ. ඒ නිසා වැරදි අවබෝධයක් ගන්න එපා. දැන් අපි කියාගෙන ගියේ පින්නතුනි. එතකොට රහතන් වහන්සේ කෙනෙකුට තියෙන්නේ පංචස්කන්ධයක්. අපට තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්. අපි මැරුණාම නැවත උපදිනවා. ඇයි? අපිට තෘෂ්ණා මාන දිට්ඨි තියෙන අය.
ඒ නිසා අපි මැරුණාම නැවත උපදිනවා. ඒ උපාදාන වශයෙන් අල්ලගෙන ඉන්නේ. රහතන් වහන්සේ තුල උපාදානයක් නැහැ. උන්වහන්සේ තුල තියෙන පංචස්කන්ධයක්. එතකොට පංචස්කන්ධය වෙනකොට ස්කන්ධ පහ ඒකමයි. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒ වුණාට මනසේ තියෙන ඇලීම, මනසේ තියෙන උපාදාන වශයෙන් ගැනීම, මනසේ තියෙන දැඩිව ග්‍රහණය කර ගැනීම, අල්ලා ගැනීම කියන එක නැති කරලා තියෙනවා. එතකොට උන්වහන්සේ එක නිවනක් දැකලා ඉවරයි. ඒ කියන්නේ සෝපදිශේෂ පරිනිබ්බාන. ඔන්න ජීවත් වෙලා රහතන් වහන්සේ ජීවත් වෙලා ඉන්නවා, කෙලෙස් නැසලා තියෙන්නේ. එතකොට ඒකට කියනවා ක්ලේශ පරිනිර්වාණය. කෙලෙස් නැසූ උතුමන් තාම ජීවත් වෙනවා. ඒක සෝපදිශේෂ පරිනිබ්බාන. ඊළඟට යම් දවසක මේ රහතන් වහන්සේ මරණයටපත් වෙනවා. ඒ මරණයටපත් වෙන දවසේ අපි කියන්නේ මොකද්ද? මරණයටපත් වෙන දවසේ අපි කියන්නේ නිරුපදිශේෂ පරිනිබ්බාන. ඒ කියන්නේ උපදී නිරුපදී, නැවත උපදින් නැති වෙන්නම මිය යනවා. ඒක දෙවනි පරිනිර්වාණය. එතකොට රහත් වෙනකොටම එක පරිනිර්වාණයක් ලැබලා ඉවරයි. උන්වහන්සේ යම් දවසක මරණයටපත් වේද, ඒ මරණයටපත් වුණාම ආන්න එතෙන්දී මොකද වෙන්නේ? මරණයටපත් වෙන්නේ උපදින්න නෙවෙයි. ඒ නිසා කියනවා නිරුපදිශේෂ පරිනිබ්බාන. දැන් ඔබට පැහැදිලි ඇති පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධය අතර වෙනස. පංචස්කන්ධයේ දැඩිව අල්ලා ගැනීමක් තියෙනවා. තෘෂ්ණාව, මානය, දිට්ඨිය තියෙනවා. ඒ නිසා නැවත උපදිනවා. රහතන් වහන්සේ කෙලෙස් නැසලා මේ පංචස්කන්ධයට තියෙන උපාදාන කියන தත්ත්වය නැති කරලා ඒ නිසා නැවත උපදින්නේ නැහැ. නැවත උපදින්නේ නැත්තම් උන්වහන්සේ තුල ඇති වෙන්නේ මොන තත්ත්වයක්ද? උන්වහන්සේ තුල අටගන්නේ ක්‍රියාසිතක් පමණයි. අපි තුල විපාකසිත ඇති වෙන්නේ. අපිට පංච උපාදානස්කන්ධයක් තියෙන නිසා. රහතන් වහන්සේට ක්‍රියාසිතක් ඇති වෙන්නේ. යම් කිසි ක්‍රියාවක් කරන්න හිතුවක් කළා, එතනින් ඉවරයි. දැක්කොත් දැක්කා පමණයි. ඇසුනොත් ඇසුනා පමණයි. අපි දැක්කොත් ඒක අල්ල ගන්නවා. එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. දැක්කොත් දැක්කා පමණයි නෙවෙයි අපිට. අපි ඇලෙනවා, ගැටෙනවා. රහතන් වහන්සේ යම්ක් දැක්කොත් දැක්කා පමණයි. එච්චරයි. ඉන් එහාට නැහැ. ඒ නිසා උන්වහන්සේගේ ජීවිත පැවැත්මට අවශ්‍යයි ආහාර පාන. කබලින්කාර ආහාර. එතකොට ඒ ආහාරය ඕන. එතකොට රහතන් වහන්සේ කෙනෙක් ජීවත් වෙන්නේ කවුරු සඳහාද? අපි සඳහා. උන්වහන්සේ සඳහා නෙවෙයි. මොකද උන්වහන්සේ වෙනුවෙන් කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. සියල්ල කරලා ඉවරයි. රහතන් වහන්සේ කෙනෙක් ජීවත් වෙන්නේ අපි වෙනුවෙන්. ඒ නිසා පින්නතුනි, රහතන් වහන්සේ නාන්න හිතනම නානවා. සිවුරු හොදන්න හිතනම සිවුරු හොදනවා. ඉතින් එහෙම නැතුව ජීවත් වෙන්න බැහැනේ. මේ බුදුහාමුදුරුවෝ තරම් පිරිසිදුකම ගැන කතා කරලා තියෙනවද මේ ලෝකෙ කිසි කෙනෙක්? කවුරුවත් කතා කරලා නැහැ. දැන් අපි නාන්න හිතුනහමත් අපිත් නානවා. හැබැයි බලන්න අපි නාන්න ගියාම මොකද හිතන්නේ? අපි නාන්න ගියාම අද නාන්නේ ඇල් වතුරද? අද නාන්නේ උණු වතුරද? සීතල වැඩිද? අඩුද? නේ? මොන සබන් જાතියද ගාන්නේ? ෂැම්පු කරනවද නැද්ද? කීයක් හිතනවද බලන්න අපි නාන්න ගියාම? ඔක්කොම අල්ලා ගැනීම. රහතන් වහන්සේට ඒව නැහැ. දැන් අපි කෑම කන්න ගියාම කොහොමද බලන්න? මොන ව්‍යංජනේද තියෙන්නේ? මස් මාළු තියෙනවද? ඒ ආහාරයට ගන්නේ මේක රසද නැද්ද? කොච්චර රස බලනවද? අපි රස තෘෂ්ණාව කොච්චර තියෙනවද කියලා බලන්න. හැමතිස්සෙම රස තෘෂ්ණාව විතුල තියෙනවා. නමුත් රහතන් වහන්සේ කෙනෙක් ආහාර ගන්නේ උන්වහන්සේ මේ ශරීර ජවය ශක්තිය වැඩි කරන්නවත්, ශරීරයේ රූපය ලස්සන හැඩ ගන්නන්නවත් ඒවට නෙවෙයි. උන්වහන්සේ ආහාර ගන්න ජීවත් වෙන්න ඕන නිසා.
ජීවිතේ පවතින විතරයි. මේ ආහාරයේ තියෙන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ. මේ හතර. අපි හිතනවද ආහාර ගන්නකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ හතර තමයි මේක තියෙන්නේ කියලා? නෑ. අපි මොකද කරන්නේ? අපි ඒක හොඳට රස බල ලුණු වැඩිද ලුණු අඩුද මිරිස් ගන්නට තියනවද රසද රසකාරක වලින් රසවත් කරලා තියෙනවද? ඕව නෙවෙයිද අපි බලන්නේ. දැන් රහ වැඩි එක මොකද්ද කරන්නේ? වැඩියෙන් ඉල්ලගෙන කනවද නැද්ද? කනවා. ඔන්න අපේ හිතේ හැටි උපාදාන වශයෙන් අපි කොච්චර ඇලිලාද? රහතන් වහන්සේ එහෙම නැහැ. ඔන්න බලන්න පින්නතුනි පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි අතර වෙනස. එතකොට උපාදාන ස්කන්ධ තියෙන්නේ කාටද? පුහුදුන් අපිට. රහත් වූ උතුමන්ට තියෙන්නේ පංචස්කන්ධයක්. ඔන්න ඒක තේරුම් ගත්තද? ඊළඟට මෙතුමිය අහලා තියෙනවා මේ අනිත්‍ය සංකල්පය නිවනට පාදක වෙන හැටි. පින්නතුනි අපි තුල තියෙනවා භාවනා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා භාවනා ක්‍රම දෙකක්. එක භාවනාවක් තමයි සමත භාවනාව. අනෙක තමයි විදර්ශනා නැත්නම් විපස්සනා භාවනාව. සමත භාවනාවට තව නමක් කියනවා චිත්ත භාවනාව. චිත්ත භාවනාව කියන්නේ සිත දියුණු කරන භාවනාව කියන එකයි. ඒකට තමයි කියන්නේ සමත භාවනාව. විදර්ශනා භාවනාව ඊට වඩා වෙනස්. දැන් සමත භාවනාව වඩන්න තියෙනවා කර්මස්ථාන 40ක්. කර්මස්ථානයක් කියලා කියන්නේ භාවනා අරමුණක්. ඒ භාවනා අරමුණු 40ක් තියෙනවා. භාවනා අරමුණකට තමයි කර්මස්ථානයක් කියලා කියන්නේ. පින්නතුනි එතකොට සමතය වඩලා හිත දියුණු කරගන්න ඕන. හිත දියුණු කරනකොට හිත ලෙඩ කරන තියෙනවා පංච නීවරණ කියලා කොටස් පහක් කෙලස් පහක්. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. මෙන්න මේව යටපත් කරනවා. తాවකාලිකව යටපත් කරනවා. දිගින් දිගට මෛත්‍රිය වඩමින් తాවකාලිකව යටපත් කරනවා. ඊට පස්සේ තියෙනවා මේක ඉවරුණාට පස්සේ සමතෙන් අපි යන්න ඕන විදර්ශනාවට. මං කියව විපස්සනා නැත්තම් විදර්ශනා. දර්ශනය කියන්නේ දකින්න, විදර්ශනය කියන්නේ හොඳින් දකින්න. ඒතර හොඳින් දකින්නේ මොකද්ද? ලෝකය. මොකද්ද ලෝකය කියන්නේ? පංච උපාදානස්කන්ධ. ඔක තමයි ලෝකය. මේ ලෝකය හොඳින් දකිනවා. හොඳින් දකින්න නම් මේ ගැන හොඳින් අවබෝධයක් ලබා ගන්න ඕන. අවබෝධ කරගන්න නම් මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා මෙනෙහි කරන්න ඕන. පංච උපාදානස්කන්ධයේ සැබෑ තත්ත්වේ වැටහෙන්නේ නැහැ මේ තත්ත්වේ නැත්තම්. ඒ නිසා අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. පින්නතුනි මේ ලෝකයේ යථාර්ථය වැටහෙන්න මේ ත්‍රිලක්ෂණය මෙනෙහි කරනවා කියලා කියන්නේ ඒක තමයි නිවන් මඟ. ඒක තමයි නිවන් මඟ. අනිත්‍ය වෙන්නේ මොනවද? අනිත්‍ය වෙන්නේ සංඛාර. අනිච්චවත සංඛාරා. සියලු සංස්කාරයන් අනිත්‍යයි. මේක තමයි අනිත්‍ය. සියලු සංස්කාරයෝ අනිත්‍යයි. එහෙනම් පින්නතුනි සංස්කාර කියන්නේ මොනවටද? සංස්කාරවල ස්වභාවය අනිත්‍යයි. සංස්කාර කියන්නේ මොනවද? සංස්කාර කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න දේවල්. එහෙනම් ලෝකයේ අප්‍රාණික, සප්‍රාණික, අවිඥානික, සවිඥානික ලෝකේ යමක් වේද? ඒ සියල්ල හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා යමක් වේද? ඒ සියල්ල සංස්කාර. සංස්කාරවල ස්වභාවය මොකද්ද? අනිත්‍යයි. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න සියල්ල සංස්කාර. සංස්කාරවල ස්වභාවය අනිත්‍යයි. අනිත්‍ය නිසා මොකද වෙන්නේ? දුකයි. ඇයි අනිත්‍ය වෙනකොට දුක වෙන්නේ? අනිත්‍ය නිසා දුක ඇති වෙන්නේ. වෙනස් වෙන නිසා දුක ඇති වෙන්නේ.
අපි වෙනස් නොවේයි කියලා ඒක උපාදාන වශයෙන් අල්ලගෙන තියෙන නිසායි. යමක් වෙනස් වෙන්නේ නැහැ කියලා හිත හිතා ඉන්නකොට වෙනස් වෙනකොට දුක හිතෙනවා. අන්න බලන්න අනිත්‍ය නිසා දුක් ඇති වෙනවා. අනිත්‍ය දුක්ඛ දෙකම තියෙන තැනක මගේ කියලා ගන්න දෙයක් තියෙනවද? මගේ කියලා ගන්න මම කියලා කෙනෙක් ඉන්න ඕනනේ. මම කියලා කෙනෙක් නැත්තම් මගේ කියලා ගන්නෙ කොහොමද? ගන්න බෑ. ඒ නිසා මම කියලා කෙනෙක් ඉන්නවනම් මගේ කියලා දෙයක් ගන්න තිබුණා. මම කියලා කෙනෙක් නැත්තම් මගේ කියලා ගන්න දෙයක් නැහැ. ඒ නිසා අනාත්මයි. මෙන්න මේ අනිත්‍ය මෙනෙහි කරමින් පින්නතුනි කටයුතු කරන එක තමයි ත්‍රිලක්ෂණය මෙනෙහි කරනවා කියලා කියන්නේ. ඒතර ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීම තුල අපට මේ ජීවිතයේ යථාර්ථය අවබෝධ වෙනවා. ඇත්ත ඇති සැටියෙන් දැකීමේ නුවණ අපට පහළ වෙනවා. පින්නතුනි ඒක තමයි නිවන කියලා කියන්නේ. කෙලෙස් වලින්නේ මේ අපට අපි සංසාරයට බැඳලා තියෙන්නේ. දැන් අපි කෙලෙස් දුරු කරා. කෙලෙස් දුරු කරන්න අනිත්‍ය දකින්නම ඕන. හැබැයි පින්නතුනි අපි මේ අනිත්‍ය දකින යන ගමනේදී අපි කාගේ චරිත එක සමාන නැහැනේ. අපිට තියෙනවා රාග චරිත, දේශ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත, චරිත හයක් තියෙනවා. මේ චරිත හයේම ලක්ෂණත් අපි එක්කෙනෙක් ළඟ තියෙනවා. ඒ වගේම වැඩි ප්‍රදර්ශනීය වෙන ලක්ෂණත් අපි තුල තියෙනවා. රාගය වැඩි නම් රාග චරිතයක්, තරහ ගන්නව නම් නිතරම දේශ චරිතයක්, කරන්නේ අමන වැඩ නම් මෝහ චරිතයක්, පැහැදීමෙන් කටයුතු කරනවා නම් බෙදා හදාගෙන කනව නම් සද්ධා චරිතයක්, ප්‍රඥාවෙන් තීරණ ගන්න තර්කානුකූල බව තියෙනවා නම් විතක්කහ බුද්ධි චරිතයක්. එතකොට චරිතයට අනුව තමයි අපි භාවනා කමඨහන තෝරගන්න ඕන. දැන් රාගය වැඩි එක්කෙනෙකුට, කාමය වැඩි එක්කෙනෙකුට දෙන්නේ අසුභ භාවනාවක්. ඒ ශරීරයේ තියෙන අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරන්න අසුභ භාවනාවක් දෙනවා. නැත්තම් කායගත සති භාවනාව දෙනවා. කේසා ලෝමා නකා දංචා ආදී වශයෙන් සිහි කරන්න. කෙස්වල ස්වභාවය සිහි කරන්න. ලෝමවල ස්වභාවය සිහි කරන්න. දත්වල ස්වභාවය සිහි කරන්න. නියපොතු වල ස්වභාවය සිහි කරන්න. හැමේ ස්වභාවය සිහි කරන්න. පොඩි කාලේ කොහොමද? තරුණ කාලේ කොහොමද? වැඩිහිටි කාලේ කොහොමද? වයෝ වෘද්ධ වෙනකොට කොහොමද? මේ ශරීරයට ආසාවෙන් පසුපස ගියාට රාගයෙන්, කාමයෙන් මේ ශරීරයේ කුණු වෙලා යන එක. ඇත්ත යථාර්ථය ඒකයි. අන්න අසුභ භාවනාවක් දෙන්නේ රාග චරිතයට. දේශ චරිතයට දෙන්නේ මෛත්‍රී භාවනාව. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මෙවැනි භාවනාවක් තමයි ලබා දෙන්නේ මොහොකටද? දේශ චරිතයට. එහෙනම් පින්නතුනි චරිතයට අනුව අප වෙනස් වෙන්න ඕන භාවනාව. ඊට පස්සේ අපි ලෝකය දකින්න අපිට පුළුවන් වෙනවා. ලෝකය හරියට දැක්කයි කියන්නේ අන්න ඒක තමයි නිර්වාණය සාක්ෂාත් කරගත්තා කියලා කියන්නේ. එහෙනම් ඔබට පැහැදිලි ඇති මොකද්ද පංචස්කන්ධය රහතන් වහන්සේලාට තියෙන්නේ. පංච උපාදානස්කන්ධය අපිට තියෙන්නේ. රහතන් වහන්සේලා උපාදානයේවත් අල්ලා ගැනීම අතහැරලා තියෙන්නේ. අපි උපාදානයේවත් අල්ලා ගැනීම දැඩිව ග්‍රහණය කරගෙන තියෙනවා. ඒ නිසා ඔන්න පංච උපාදානස්කන්ධය හා පංචස්කන්ධය. ඊළඟට අනිත්‍ය දකින්නවා කියන්නේ ලෝකේ යථාර්ථය දකින්නවා. යථාර්ථය දකින්නකොට සත්‍ය වැටහෙනවා. ඒ තමයි නිවන කියලා කියන්නේ. ඒ නිසා උත්සාහ කරමු මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා ලෝකේ යථාර්ථය දැකලා මෙලොවත් යහපත ඇති කරගෙන පරලොවත් සුගතිගාමි තත්ත්වය ඇති කරගෙන ඉක්මන් භවයකදී උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි දායකත්වයෙන් කටයුතු කළේ
අනුරාධපුර තලාව කැකිරාව පාරේ පදිංචි ජී ප්‍රේමාවතී මහත්මිය විසිනු. එතුමියගේ බලාපොරොත්තුව තමයි අද දිනට 74 වන ජන්මදිනයේ යෙදෙන ජී ප්‍රේමාවතී මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. උතුම් තුනුරුවනේ ආශිර්වාදයෙන් නිරතුරුවම ලැබේවා. යන එන ගමනේ බිමනේදී කිසිම කරදරයක් නැතුව ඉඳ ගැනීම, සිට ගැනීම, ඇවිදීම, නිදියාම කියන මේ සතර ඉරියව්වේදීම කිසිම කරදරයක්, උපද්‍රවයක් නැතුව එය සිද්ධ කරන්නට වාසනාව ලැබේවා. සිහියෙන් කල්පනාවෙන් කටයුතු කරන්නට ශක්තිය ලැබේවා. කිසිම කාය චිත්ත පීඩාවකින් තොරව කාලය ගත කරන්නට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. 1993 මැයි මාස 12 වන දින පරලෝසපත් වූ ජී රොබෝසිඤ්ඤෝ පියාණන්ට 2012 මැයි මාස 2 වන දින පරලෝසපත් වූ එච්.ආර්. රම්මැණිකේ මෑණියන්ට 2015 පෙබරවාරි මාස 12 වෙනි දින පරලෝසපත් වූ ආදරණීය ස්වාමි පුරුෂයාට 2010 ජනවාරි මාස 10 වන දින පරලෝසපත් වූ බී.එල්. නන්දාවතී නැන්දාම්මා ඇතුළු මියගිය සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. භවගාමී ගමන නිවනින්ම නිවේවා කියලා අය ප්‍රාර්ථනා කරනවා. චාන්දනී දිල්රුක්ෂි දියණියට, මහේෂ් ඉන්දික ධර්මසේන පුතණුවන්ට, ඩික්සන් දිනේෂ් ගුණසේකර බෑණනුවන්ට, උද්දිකා චාරති රත්නායක ලේලියට, රවිඳුනි රසදි ගුණසේකර මිනිබිරියට, සශිත් වාගීස ගුණසේකර මුණුපුරාට, චිරාත් තෙනුල් ධර්මසේන මුණුපුරාට, මලිති පහන්යා මිනිබිරියට නිදුක් නිරෝගී සුවභාවය ලැබී දීර්ඝායුෂ ලැබේවා. එම සියලු දෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට මේ උතුම් කුසලයේ ආශිර්වාදයක් වේවා. ඉතින් අපි මේ දරුවන්ට ඔක්කොටම ප්‍රාර්ථනා කරනවා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට ජයශ්‍රී මහ බෝසමිඳුන්ගේ ආශිර්වාදය ලැබේවා. යන්නේන ගමනේ බිමනදී කිසිම අතුරු අන්තරාවක් නැතුව හොඳින් යෙහෙන් ජීවත් වීමට, අධ්‍යාපනයෙන් ඉහළට යාමට, වාසනාවන්ත දීප්තිමත් අනාගතයක් ගොඩනගා ගැනීමට මේ කුසලයේද හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. සහෝදර සහෝදරියන් ඇතුළු වර්ග පරම්පරාගත සීලම ඥාතීන්ට, ධර්ම ශ්‍රවණී කරන්නා වූ සියලු ලෝකවාසී හිතවත් අහිතවත් වූ සියලු දෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධ වේ නිවනින් සැනසීමට මේ උතුම් කුසලයේ හේතු වාසනා වේවා. උතුම් වූ ධර්මයේ දේශනා කරන්නා වූ සියලුම ආර්ය මහා සංඝරත්නයට මේ උතුම් කුසල බලයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේ අමා මහ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ද්වේෂක්ඛයෝ නිබ්බානං